හරි ළමයි. කොගොම්මි. හරි. පොඩ්ඩක් බලන්න මේ නිමාය ගුමිනිකෝ කියලා පොඩ්ඩක් බලන්න මොකද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපි බලමුද පොඩ්ඩක්. එහෙමද? හරි අපි එහෙනම් පස්සේ ආට වීඩියෝ එක දෙමු. මේක මට මේ හරි රෙකෝඩින් එක දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. මොකද දැන් මේ මට ඒක අර අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. මම ඒක දාලා දාන්නම්. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි පාඩමක් තේරුන්නේ නැති වගේ තියෙනවා නම් මට කියන්න මම රෙකෝඩින් එක දාන්නම්. දාලා ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. හරි ප්‍රශ්න නැහැ. හැබැයි ඉතින් හැමතිස්සෙම මට කියන්නේ මේ දිගටම ගොඩාක් ලොකුට කියන්නේ එක දිගට ටිකක් වෙලාවක් යනවා අප්ලෝඩ් කරන ඉඳලා එකින් එක අහන්න මම දාලා දානවා. හරි. ඔක්කොම ගොඩාක් ඉස්සර දාන්න බෑ. මේ හරි කොහොමද පන්ති එකේ මම දාන්න පුළුවන් ප්‍රශ්න නිසා පොඩක් ගැටලුව આવොත් කියන්න දාලා දාන්නම්. ඒතර ඔයගොල්ලෝ පොඩක් බලලා තේරුම් ගන්න ඒත් තේරෙන්න නැත්නම් අහන්න. හරිද? හරි. පාඩමක් තේරුම් ගන්න බැරි වෙනවා නම් ඒක ප්‍රශ්නයක් ඒ නිසා අපිට අවශ්‍යයි. අපි බලමු ළමයි කොහොමද ඔක්සිකරන්ක හොයන්නේ කියලා. මම ඔක්සිකරන් හොයන අවස්ථා දෙකකට සාකච්ඡා කරනවා. එකක් තමයි ලුයිස් ව්‍යුහයක් දීලා තියෙනකොට ඔක්සිකරන්ක හොයන විදියයි සාමාන්‍ය සූත්‍රයක් උපයෝග කරගෙන ලුයිස් ව්‍යුහ හොයන මේ ඔක්සිකරන්ක හොයන විදිය කතා කරනවා. හරි. පළවෙනි අනුමාත්‍රකාව වල යන ලුයිස් ව්‍යුහේ දී ඇති විට ඔක්සිකරන්ක සෙවීම ලුයිස් ව්‍යුහය ඇසුරෙන් ලුයිස් ව්‍යුහය ඇසුරෙන් ඔක්සිකරන්කය සෙවීම ලුයිස් ව්‍යුහය ඇසුරෙන් ඔක්සිකරන්කය සෙවීම හරි මම ගන්නවා මේ ලුයිස් ව්‍යුහය ඇසුරෙන් ගන්න එකට මේ උදාහරණයක් N2O3 වගේ නැත්නම් N2O5 වුණත් කමන්නේ බලන්න මේ බලන්න මෙන්න මේක අපි පොදුවේ කතා කරමු N2O5 මෙන්න මෙහෙම තමයි එයාගේ ව්‍යුහය මම ගත්තේ මේ N2O3 N2O5 නෙවෙයි N2O3 හරි N2O3 ගන්නවා N2O3 වල ලුයිස් ව්‍යුහය අඳිනකොට අපි දන්නවා නයිට්‍රජන්ගේ මෙන්න මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා හරි හැමෝම දන්නවා මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා ඊට වඩා බන්ධන දාන්න බෑ නයිට්‍රජන් වටේ බන්ධන 4යි තියෙන පුළුවන් අෂ්ටකය හැදෙනවා ඒ හින්දා ඉතිරිව එක සැර ඔන්නම තමයි තියෙන්නේ හරි මම ආරෝපණ ලකුණු කරන ආරෝපණ ලකුණ මේක ධන ආරෝපණයක් වෙනවා මේක ඍණ ආරෝපණයක් වෙනවා. ඕක තමයි N2O3 වල ලුයිස් ව්‍යුහය. මේ ලුයිස් ව්‍යුහම පරමාණු පොඩක් සැකිල්ලක් අංකණය කිරීමක් කරනවා. මේක O1 පරමාණුව. හරි. මේක N1 පරමාණු මේක N2 පරමාණු. ඊට පස්සේ මේක O2 පරමාණු මේක O3 පරමාණු කියලා මම අංකණය කරගන්නවා මගේ ප්‍රයෝජනයට. හරි පරමාණු අංකණය කරා O1 O2 O3 N1 N2 කියලා. දැන් මම ඕගොල්ලන්ගෙන් අහන්නේ මෙන්න මේ කොටස්. හරිද? මේ N2O තුල දාලා මම අහනවා ප්‍රශ්නයක්. මොකද සංයුජතාවයන්. හරි. සංයුජතාවය අහනවා. කාගේද? N1 N2 O1 O3 ඒ හතර ප්‍රමාණවත් N1 N2 O1 O2 කියලා ගන්නකො මෙතන මේක 2 කරනවා මේක 3 කරනවා හරි N1 N2 O1 O2 තමයි මට අවශ්‍ය සංයුතාවය තව මට ඔක්සිකරන්කය ඕනේ ඔන්න ඔය ටික තමයි බලාපොරොත්තු වෙන්නේ හරිද තමයි මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකට මම බලාපොරොත්තු වෙන්නේ එතකොට ළමයි මෙහෙම දෙයක්. දැන් මේකෙදි මම ඔක්සිකරන්ගේ හොයන විදිය පොඩ්ඩක් කියලා දෙනවා. සංයුජතාවය හොයන එක ඔයගොල්ලෝ දන්නවා. අපි සංයුජතාවය කෙනකින් අහලා බලමුද? හරි. කාවිෂ්ක අපිට කියන්න N1 පරමාණුවේ නයිට්‍රජන් 1 N1 පරමාණුවේ සංයුජතාවය කීයද? ටක් ගාලා අංකේ දාන්න. උලන කියන්න. ඉක්මනින් ඕනේ රිප්ලයි කරන්න. N එකේ යා කියන 3යි කියලා. ඔන්න මම යාගේ උත්තරේ මෙතන ලියන 3යි කියලා. හරි. මට නිමාය කියන්න N2 සංයුතාවය කීයද? නිමාය.
4යි කියලා නිමාය කියන්නේ. හරි. ඊට පස්සේ ලියා ගන්න එපා. ඊට පස්සේ කාව්‍ය කියන්න O1 මේ O1 සංයුතාවය කීයද? හසිනි කියන්න O2 කීයද කියලා. කාව්‍ය කියනවා O1 6යිලු. හසිනි O2 සංයුතය වන්නට ගාලා ඔයගොල්ලෝ දාන්න විදිහට වань ප්‍රශ්න නැහැ. 7යි කියලා කියනවා. හරිද? මේ වෙයි පොඩක් අපි කතා කරලා බලන්න. පොඩක් ඉස්සෙල්ලා ලියන්න එපා. මේ බලන්න. මෙහෙමයි. සංයුජතාවය කියන එක මුලින් මම අර්ථ දක්වන්නකෝ. හොඳට අහගන්න. සංයුජතාවය කියලා කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක් වටා පවතින බන්ධන ගාන සහ ආරෝපණ ගාන එකතුව. එකසර ගාන එකතුව නෙවෙයි. එකසර භාවිතා වෙන්නේ නැහැ. හරිද? ආයි කිව්වොත් කිසියම් පරමාණුවක් වටා තියෙන බන්ධන ගානේ සහ ආරෝපණ ගාන එකතුව තමයි එයාගේ සංයුතාවය කියලා කියන්නේ. හරි? ද්විත්ව බන්ධනයක් නම් සංයුතාවය 2යි කියලා කියනවා. ද්විත්ව බන්ධනයකුයි තනි බන්ධනයකුයි තුනක් බන්ධන 3ක් නිසා මුළු ගාන 3ක් නිසා සංයුත 3යි. එහෙම ගණන් කරන නිසා ෆයි බන්ධන සිග්මා බන්ධන සියල්ලම එකතුව තමයි සංයුතාවය කියලා කියන්නේ. ආරෝපණ තියෙනවා නම් ඒකටත් සංයුතාවයට එකක් එකතු වෙනවා. ධන එක ආරෝපණයක් තියෙනවා නම් ඒකත් සංයුතාව එකයි කියලා ගන්නවා. ඍණ එකක් තිබුණොත් ඒත් එකයි කියලා ගන්නවා. ඒ විදිහට ගන්න මිසක් කරන එකසර ගන්නෙ නෑ. එකසර ගතත් වැරදි. මේ බලන්න n එක ගාවට අපි යන් n එක ගාවට ගියාම ඔයගලන්ට පේනවා ඔයගලගේ වම් පැත්තට වෙන්න n එක වටා බන්ධන දෙකක් තියෙනවා. දකුණු පැත්තට වෙන්න n එකෙන් බන්ධන එකක් හට ගන්නවා. ඒ නිසා මුළු බන්ධන ගාන 3ක් කියලා පේනවනේ n වටා තියෙන. ඒ නිසා සංයුත 3යි මේක හරි. හරිද? 3 හරි. ඊට පස්සේ n දෙක ගාවට යනවා. n දෙකේ පොඩි ගැටලුවක් තියෙනවා. බන්ධන තියෙනවා වම් පැත්තෙන් 1යි දකුණු පැත්තට 2යි යට 2යි කියන බන්ධන 4ක් තියෙනවා. අමතරව ධන ආරෝපණයකුත් තියෙනවා. ඒ හින්දා n දෙකේ සංයුතාවය ළමයි 5ක් වෙනවා. නයිට්‍රජන් සංයුතාවය 5 දක්වන්නේ කොහොම තමයි. නයිට්‍රජන්ට විදියක් නැහැ. බන්ධන 5ක් හදන්න බෑ. නමුත් එයා සංයුතාව 5 දක්වන්නේ කොහොමද? ධන ආරෝපණයක් තියෙනවනේ. ධන ආරෝපණ නම් මෙතනට තව කෙනෙක්ට ආරෝපණය ඔස්සේ සම්බන්ධ වෙන හැකියාවක් තියෙනවා. ඒ නිසා සංයුතාව 5 දක්වන්නේ නයිට්‍රජන් කොහොම තමයි. වෙන විදියක් නැහැ යාට. හරි? ඒ නිසා මෙයාගේ සංයුතාවය 5යි ළමයි. N2 වල 5යි. නයිට්‍රජන්ගේ 5යි. N3 ගාවට එන යමුද? N3 දැන් ඔයගොල්ලෝට N3 නෙවෙයි O1. O1 ගාවට ගියාම ඔයගොල්ලෝ දන්නවා O1 මේ පැත්තට බන්ධන දෙකක් විතරයි තියෙන ආරෝපණ මොනවත් නැහැ. එකසර වැඩක් නැහැ කිව්වනේ. එහෙනම් බන්ධන දෙකට සංයුත 2යි. එහෙනම් මෙයා 2යි. එහෙනම් O2 ගාවට ගියාම පේනවා බන්ධන එකකුයි ඍණ ආරෝපණයකුයි. එහෙනම් සංයුත 2යි. පැහැදිලිද? හරි. හරි හසිනි. හරි. ඔන්න ওই විදිහට එනවා. දැන් හැමෝටම ඔන්න ඔහොමම සංයුත ගන්නවා. සංයුත තේරුම් නැත්තම් ඉස්සරහ ලියා ගන්න ඕනේ සංයුතාවය යනු. හරි. මේක වගුවකට ඇදගෙන ඉන්න මම කියන්නේ. පොඩක් ඉන්නකො ඉන්න චුටක් ඉන්න. ඔක්සිකරංගයත් කියලා මෙමුකෝ. ඒතො ලේසි. ඒක පස්සේ ලියා ගමු. හරි. ඔක්සිකරංගයත් හොයලා කියලා දෙන්නම්කෝ. ඒතො ලේසිනේ. ඔක්සිකරංගය හොයන්නේ මෙහෙමයි. එක එක පරමාණු ඔක්සිකරංගය හොයන්නේ මම. හොඳේ. මුලින්ම O1 ගාවට යනවා. O1 ගාවට ගියාම ඊට එහා පැත්තේ නයිට්‍රජන් ඉන්නේ. යාබදව නයිට්‍රජන්. එතකොට මම ඒ දෙන්නගේ විද්‍යුත් ඍණතාවය දැනන් ඉන්න ඕනේ. ඔක්සිජන් ඍණතාවය කීයද? 3.5යි. ඒක ඕන වෙනවා. වග්ගත කළ තියෙන්නේ. පොතේ තියෙනවා. නයිට්‍රජන් 3යි. මෙයත් 3යි. මෙයා 3.5යි. මෙයත් 3.5යි. ඔය විදිහට ඔක්සිකරණකය මේ ඍණතාවය දැනන් සිට ලියන්න ඕනේ නැහැ. දැනන් ඉන්න ඕනේ කියලා කියන්නේ. මම ලිව්වා ඔයාලට පේන්න. හරි? එතකොට කොහොමද මේකෙදි මෙහෙම වෙන්නේ? මේ බලන්න. මම මේක පොඩ්ඩක් විශාලණය කරලා අන්දොත් මෙහෙම තියෙන්නේ. කොහොමද තියෙන්නේ? මම ලොක් කරලා අන්දන්න හොඳේ. මෙතන එකසර 2යි. යුගලයයි. ධනාරෝපණයයි 3යි. ඍණාරෝපණයයි. දැන් හැමෝටම පේනවනේ ලොක් කරලා හරි. දැන් බලන්න මෙහෙම. මෙන්න මේකෙන් කියලා දෙන්නම්. මෙතන
මෙයාගේ ඍණතාවය 3.5යිනේ. මෙයාගේ 3යිනේ. එතකොට මේ තියෙන බන්ධන දෙකක් තියෙනවනේ. ඒ බන්ධන දෙකේම තියෙන ඉලෙක්ට්‍රෝන කොහෙට වැදෙන්නේ? ඔක්සිජන් පරමාණු දිහාට. මේ බලන්න මම හිතනවා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය O පැත්තට ඇදෙනවා කියලා. එතකොට මම ඒක සලකන්නේ ළමයි මේ බන්ධනයකින් ඉලෙක්ට්‍රෝනයක් O ගත්තා වගේ. එතකොට O ඉලෙක්ට්‍රෝනයක් ගත්තා කියන්නේ O ගේ ඔක්සිජන් අංකයෙන් එකකින් වැඩි වෙනවා. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන දුන්න විතර මම සලකනවා. ඒක මම නයිට්‍රජන්ට දාන එකක් ලෙස මෙතන ලකුණු කරනවා. එයාගේ ඔක්සිජන් දාන එකයි. ඊළඟට මේ පැත්තේ තව බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනයේ ඉලෙක්ට්‍රෝනය O ට ලැබෙන ඍණ එකයි n එකක් පිට කරනවා ධන එකයි. ඒ නිසා n ධන එකයි. හරි. ඊළඟට කරන්නේ මේ O වටා තියෙන මුළු ආරෝපණ ගාන රවුම් කරලා බලනවා. මුළු ආරෝපණ කීයක් තියෙනවද? ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. ඒ නිසා මෙයාගේ ඔක්සිකරාංකය ඍණ 2යි කියලා අපි කියනවා. ඔන්න එයාගේ ඔක්සිකරාංකය හොයාගත්ත විදිය. හරි. නයිට්‍රජන් ගාවට ගියාම මේ පැත්තේ බන්ධනයක් තියෙනවනේ. ඒ බන්ධනයේදී ඉලෙක්ට්‍රෝන කොහෙටවත් යන්නේ නැහැ. හේතුව සර්ව සම බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන කොහෙටවත් යන්නේ දෙපැත්තෙම බිඳුව බිඳුව තියෙන්නේ. ඒ නිසා එතන බලන දෙයක් නැහැ. ඒක අපි ගණන් ගන්න ඕනේ නැහැ. හරි. මේ පරමාණු නයිට්‍රජන් වටේ තියෙන මම ආරෝපණ දැන් ලකුණු කරනවා. ධන දෙකක් නේද තියෙන්නේ. ධන දෙකක් නම් ඔක්සිකරාංකය ධන දෙකයි. ඔන්න එයා ධන දෙක වෙච්ච විදිය. ඊළඟ නයිට්‍රජන් ගාවට යන් මේ පැත්තේ ඔක්සිජන් දෙකක් ඉන්නවා. මෙහෙට ඉලෙක්ට්‍රෝනයක් යනවා. ඔක්සිජන් එකක් ගන්නවා ඍණ 1යි. ඍණතාව වැඩි හින්දා. එතකොට නයිට්‍රජන් ධන වෙනවා. තව බන්ධනයක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගන්නවා ඍණ 1යි. හරි. ඒ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගත්ත ඍණ 1යි. නයිට්‍රජන් පිට කරලා ධන 1යි. තව බන්ධනයක් පල්ලෙහාට තියෙන එකක් සලකුවේ ගාම මේ තියෙන්නේ. ඒ ඍණතාවයේ ඕගේ වැඩි හින්දා ඉලෙක්ට්‍රෝනේ O පැත්තට යන්නේ. එහෙනම් පල්ලෙහාට ඉලෙක්ට්‍රෝන යනවා. එතකොට ඔක්සිජන් එකක් ගන්නවා ඍණ 1යි. නයිට්‍රජන් එකක් පිට කරනවා ධන 1යි. දැන් මොකද කියන්නේ? දැන් ඔන්න අපිට නයිට්‍රජන් වටා මුළු ආරෝපණ ගාන ගණන් කරත හැකියි. ගණන් කරනවා. ගණන් කරනකොට අමතක කරන්න එපා බන්ධන වලින් ධන ආරෝපණ ලැබුණා වගේම මුලදී ධන ආරෝපණයක් නයිට්‍රජන්ගේ තියෙනවානේ. ඒ නිසා ඒකත් ගණන් කරමු. ධන 1යි ධන 1යි ධන 1යි ධන 1යි. ඔක්කොම ධන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් එයා ධන 4යි. මෙන්න මෙයාගේ මම මෙතන ලියනවා ධන මෙහෙ ලියන කොහොමද පේන? ධන 4යි. ඔන්න මේ නයිට්‍රජන් ධන 4යි. පැහැදිලිද? මේ ඔක්සිජන් එහෙනම් රවුම් කරන්න ඍණ 2යි. මෙයා ඍණ 2යි. හරියට හැමෝටම පැහැදිලිද? ඔන්න ඔහොම තමයි ඔක්සිකරාංකය මම ගත්තේ. ඊට ඕගොල්ලන්ගේ අනුවත් ඔය විදිහට මාක් කරගෙන ලස්සනට පල්ලෙහෙන් ඔක්සිකරාංකය මාක් කරගන්න හොයාගන්න. ඊට පස්සේ වගු පුරවගන්න. හරි? එච්චරයි. මේක පේනවා ඇති නේද ඔයගලන්ට?
හරි මොනවද ප්‍රශ්න මුකුත් නැහැ නේද ළමයි? හරි මේක ලියාගත්තා නම් අපි එහෙනම් තව එකක් බලමුද? ගොඩක් හොයන්නේ නැහැ. මොකද හැම එකෙම ලුයිස් වී වලින් හොයන එක ටිකක් අමාරු. ලුයිස් වී හඳින්න එපා. එහෙම කරන එක අමාරු. ඊට වඩා ලේසි ක්‍රම තියෙන නිසා අපි ලුයිස් වී වලට ගොඩාක් එහාට යන්න ඕනේ නැහැ. බලමු. මම ගන්න තව අණුවක් තයෝසල්ෆේට් අණුව. තයෝසල්ෆේට් වල ව්‍යුහ මෙහෙම හරි. මේ බලන්නකෝ. තයෝසල්ෆේට් අයනේ හරි මෙහෙම. සල්ෆර් දෙකක් ඉන්න ඔය වගේ. ඕවලට ඔහොම තියෙනවා. ඔහොම තියෙනවා. ඔක තමයි ව්‍යුහය. හරිද ළමයි? ඔන්න තයෝසල්ෆේට් අයනේ මෙන්න මෙයා පරමාණු නම් කරන මේක S1. මේක S2 O1 O2 හරි එච්චරයි පරමාණු පහ තුන එක වගේ දෙන්නයි ඉන්නේ එහෙනම් දෙයාගත්ත O1 O2 හරි දැන් අපි අහන්නේ සංයුතාවය මෙහෙම දෙමුනේ සංයුතාවයේ පරමාණු ඉතින් S1 තියෙනවා O1 මුලින් ගන්නම්කෝ O1 O2 S1 සහ S2 ඊට පස්සේ ඔක්සිජනාංකය හරි වගුව හදාගන්නකෝ හරි වගුව හදාගන්න ඊට පස්සේ අපි ලියමු උත්තර බලමු පුරවන්න බලන්න ළමයි මම අහන්න උත්තර දෙන්න ඕනේ ඉක්මන අඳ ගන්න අද ඔක්සිජනාංක හොයන්න O1 O2 S1 S2 නම් කරගන්න සංයුතාව සහ ඔක්සිජනාංක ඇතුළේ වගුව පුරවන්න හසිනි O1 අගයන් එවන්න හසිනි O1 සංයුතාවය සහ ඔක්සිජනාංකය පිළිවෙලට එවන්න මට කාව්‍ය එවන්න O2 කවිෂ්ක එවන්න S1 නිමාය එවන්න S2 හරි හසිනි කාව්‍යයි කවිෂ්කයි නිමාය පිළිවෙලට O1 O2 S1 සහ S2 සංයුතාවය සහ ඔක්සිජනාංකය පිළිතුර එවන්න හරි හසිනි සංයුතාවයට ධනාරෝපණ දාන්න ඕනේ නිකම්ම දෙක කියලා යන්න R මේ ඔක්සිජනාංකයට දාන්න ඊට දෙකක අවශ්‍යයි හොඳයි එහෙම තමයි හරි හසිනි හරි අනිත් පැත්ත එවන්න කාව්‍ය හොඳයි උත්තර හරි අනිත් පැත්ත එවන්න
නිමාය S2 සංයුතතාවය 4යි ඔක්සිකරාංකය කවිශ්කය වුණ 2.0 කියලා S1 කවිශ්කය වුණ 2.0 කියලා 2.0 හරි කවිශ්ක හරි පිළිතුරු නිමාය සංයුතතාවය කියන්නේ වටේ තියෙන බන්ධන ගාන නිමාය සංයුතතාවය කීයද මාරු කළා වගේ තියෙන උත්තර හරි මාරු කරලා තියෙනවාට පේන්නේ නිමාය සංයුතතාවය කියන්නේ බන්ධන ගාන 1 2 3 4 5 6 ඒකේ වල තුන හරි අනිත් පැත්තට මාරු කරලා තියෙන්නේ හරි ඒ නිසා ඔව් හරි 6 තමයි මෙතනට සංයුතතාවය වෙන්නේ ඔක්සිකරණාංකයේ නිමාය එතකොට ධන 4ක් වල තුන ඒක තමයි උත්තරේ හරි හරි මෙහෙමනේ යන්නේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය කිව්වොත් ඉලෙක්ට්‍රෝන ගියපු දි කිව්වොත් O තමයි වැඩියෙන් ඍණ 3.5යි ඒ නිසා S එකේ ඉලෙක්ට්‍රෝන O1 දිහාට ගියා ඍණ 1යි ධන 1යි මේ පැත්තත් එහෙමයි ඍණ 1යි ධන 1යි මේ පැත්තේ දෙකක් නේ ධන 1යි ධන 1යි ඍණ 1යි ඍණ 1යි උඩ ඉලෙක්ට්‍රෝන හොමාරු වෙන්නේ නැහැ ඒ දෙකේ සමාන බන්ධන නිසා ඒ හින්දා බිඳුව 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 පැහැදිලිද ඒ විදිහට ඒ නිසා මැද සල්පගේ ඔක්සිකරණාංකය ධන 4යි උඩ සල්පගේ ඔක්සිකරණාංකය 0යි ඔක්සිජන් ලගේ ඍණ 2 බැගින් ඉන්නවා අපි කියවන්නේ ඔක්සිජන් බොහෝ වෙලාවට ඍණ 2 කියලා ඒක ඇත්ත මේ පේන්නේ ඔක්සිජන් හැමතිස්සෙම වගේ ඍණ 2 තමයි හදන්නේ ඔක්සිකරණාංකය ඒක බලන්න පුළුවන් ඔච්චර ළමයි හරි ඔන්න ඔහොම තමයි යන්නේ වැඩි හරි හරි අපි ඊළඟ කොටසට යමු තව එකක් මම කියනවා මේ තව විදියක් තියෙනවා කියලා කිව්වනේ සූත්‍රයක් අණුක සූත්‍රයක් නැත්නම් රසායනික සූත්‍රයක් දුන්නාට පස්සේ අපිට මේ කලින් දීපු දත්ත අපි කියවනේ ඔක්සිකරණාංකය හොයාගන්න පහසු වන දත්ත කීපයක් නැත්නම් කරුණු කීපයක් ඒ කරුණු භාවිතා කරලා ඔක්සිකරණාංකය හොයාගන්න පුළුවන් මොනවද කරුණු එකක් තමයි ෆ්ලුවරින් හැමතිස්සෙම ඍණ 1යි තව ඔක්සිජන් බොහෝ වෙලාවට ඍණ 2යි සෝඩියම් පොටෑසියම් ධන 1යි පළවෙනි කාණ්ඩ ලෝහ දෙවෙනි කාණ්ඩ ලෝහ මැග්නීසියම් කැල්සියම් වගේ ධන 2යි ඇලුමිනියම් ධන 3යි හයිඩ්‍රජන් බොහෝ වෙලාවට ධන 1 බොහෝ වෙලාවට ඍණ 1 නැත්නම් මේ ලෝහත් එක්ක ඍණ 1 ඒ වගේ ඔක්සිකරණාංක අපිට තොරතුරු දුන්නා ඒ තොරතුරු ඇසුරෙන් නොදන්නා කෙනෙක්ගේ ඔක්සිකරණාංකය හොයන්න පුළුවන් අපි ඒක ඊළඟට කියනවා හරි ලියන්නකො දෙවෙනි මාතෘකාව ලියන්න දන්නා ප්‍රභේදවල ඔක්සිකරණාංක ඇසුරෙන් දන්නා ප්‍රභේදවල ඔක්සිකරණාංක ඇසුරෙන් නොදන්නා පරමාණු නැත්නම් නොදන්නා ප්‍රභේදයක ඔක්සිකරණාංක සෙවීම දන්නා ප්‍රභේදයක ඔක්සිකරණාංක ඇසුරෙන් නොදන්නා ප්‍රභේදයක ඔක්සිකරණාංක සෙවීම හරිද සරල ගොත් හිම ඔක්සිකරණාංකේ දන්න ප්‍රභේද භාවිත කරලා ඔක්සිකරණාංකේ නොදන්න ප්‍රභේදයක් හොයන එක තමයි කරන්නේ හරිද ළමයි එහෙනම් ගොත් හරි බලමුකෝ අපි ඒකෙදි පොඩි පොඩි නීති රීති කීපයක් තියෙනවා ඒවත් අපි කතා කරලා මේ වැඩේ කරමු හරි මේ බලන්නකෝ දැන් අපිට ඔක්සිකරණාංකය මෙහෙම ගන්න පුළුවන් දැන් ළමයි ඔක්සිජන් හදනවා ෆ්ලෝරින් පරමාණු දෙකක් එක්ක සංයෝගයක් OF2 කියලා මේ බලන්න මේක බලා ගන්න OF2 මේ OF2 වල අපි දන්නවා ෆ්ලෝරින් අනිවාර්යයෙන්ම ඍණ 1 ඔක්සිකරණාංකයේ ඉන්න එක අපිට කරුණක් වශයෙන් කිව්වා. ඒක අපි ඇප්ලයි කරනවා O ගේ ඔක්සිකරණාංකය හොයාගන්න. මෙහෙමයි ඔක්සිකරණාංකය හොයන්නේ. මේ බලන්නකෝ මේ ප්‍රභේදය O1යි F2ක් තියෙන අණුවක්නේ සංයෝගයක්නේ. මේ සමස්ත සංයෝගය නිසා මෙයාගේ ආරෝපණයක් නැහැ. හරි? ඒ නිසා මතක තියාගන්න මෙන්න මෙහෙම කතාවක් මම කියනවා. මේ ප්‍රභේදයේ එක එක පරමාණු වල නැත්නම් එක් එක් පරමාණු වල ඔක්සිකරණාංක වල එකතුව මෙයාගේ ආරෝපණයට සමානයි. එහෙම කියනවා මම. හරි? ඒක නීතියක් ලෙස භාවිතා කළා මම නොදන්නා ප්‍රභේදයේ ඔක්සිකරණාංක හොයන සමීකරණයක් ඇසුරෙන්. ලියන්න මේ කරුණ. ලියන්න. දී ඇති ප්‍රභේදයක අඩංගු එක් එක් පරමාණුවේ ඔක්සිකරණාංක වල එකතුව දී ඇති ප්‍රභේදයක අඩංගු එක් එක් පරමාණුවේ ඔක්සිකරණාංක වල එකතුව
ඔක්සිකරංක වල එකතුව එම ප්‍රභේදයේ ආරෝපණයට සමාන වේ. එම ප්‍රභේදයේ ආරෝපණයට සමාන වේ. හරි. එම ප්‍රභේදයේ ආරෝපණයට සමාන වේ. දැන් අපි මොනවා හරි අයනයක් නම් ආරෝපණය උඩින් ලියන ළමයි ඒ ආරෝපණයට සමානයි කියලා කියන්නේ. සංයෝගයක් නම් ආරෝපණය බිඳුවයි. මේ බලන්න මේකේ උදාහරණ කියනවා මේ පළවෙනි එක මම ගන්න OF2. හරි. පළවෙනි එකේ OF2 තියෙනකොට ඕගොල්ලෝ බලන්න මේකේ ඉන්න පරමාණු දෙකයි. ඔක්සිජන් පරමාණුවයි ෆ්ලෝරින් පරමාණු දෙකයි. හරිද? එතකොට මේ පරමාණු දෙකේ ඔක්සිකරණක වල එකතුව බිඳුවක් වෙන්න ඕනේ. ඕක තමයි කතාව. හරිද ළමයි? හැමෝටම තේරෙනවනේ? අණුවේ තියෙන්නේ ඔක්සිජන් පරමාණුවයි ෆ්ලෝරින් දෙකයි. ලියාගත්තා O1යි 2යි F ලියාගත්තා ආරෝපණයේ බිඳුවට සමාන කරා. දැන් මට කියන්න අපි දන්නවනේ ෆ්ලෝරින් පරමාණුක ඔක්සිකරණකය. ඔක්සිජන්ගේ අපි දන්නේ නැහැ. ඔක්සිජන්ගේ දන්නේ නැහැ. ෆ්ලෝරින්ගේ දන්නවා. ෆ්ලෝරින්ගේ ඔක්සිකරණකය කීයද කවිෂ්ක? ඍණ 1යි නේද? ඔව් ඍණ 1යි. හරි. ඒ නිසා ෆ්ලෝරින් ඍණ 1යි මම දෙවාරයක් ඍණ 1 කියලා ගන්නවා එයාගේ ඔක්සිකරණකය. හරි දෙවාරයක් ඍණ 1. එතකොට ඒක සමානයි බිඳුවට. දැන් ඕගොල්ලෝ O උක්ත කරාම අපිට ලැබෙනවා කොහොමද? O සමානයි ධන 2යි කියලා. ඔන්න ඔක්සිකරණකය. OF2 වල ඔක්සිකරණකය හොයාගන්න ඔහොමයි. පැහැදිලිද? ඔන්න OF2 වල ඔක්සිකරණකය ආවා. අපි ඔය අයනයකට යම් බලන්න. මම ගන්නවා අයනයක්. අපි ගමු කවුද? දන්න ප්‍රභේදයක් අපි ගමු. අපි ගමු අයනයක්. අයනම් ගොඩක් තියෙනවා. දන්න එකක් වෙන්නත් එපා. SO4 2- ගන්නද? සල්ෆේට් අයනය. ඔයගොල්ලෝ දන්නවනේ අහලා තියෙනවනේ. SO4 2- මේ බලන්න. SO4 2- SO4 2- අපි ප්‍රකාශය ලියාගමු බලන්න. මෙහෙම. සල්ෆර් එක්කෙනෙක් ඉන්නවා. ඔක්සිජන් 4ක් ඉන්නවා. සල්ෆර් එක්කෙනා ඔක්සිජන් 4යි. මුළු ආරෝපණය සමාන වෙන්නේ මෙයාගේ තියෙන ආරෝපණ ඍණ දෙකට. ඒ නිසා ඍණ දෙකට සමාන කරනවා. කොහොම? දැන් මේකෙදි ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය බොහෝ වෙලාවට ඍණ 2යි. ඒ නිසා ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය මම ඍණ 2 ආදේශ කරනවා මෙතනට. මේ බලන්න. සල්ෆර් තමයි දන්නේ නැති කෙනා. 4 වරක් ඍණ 2 සමානයි ඍණ 2ට. දැන් මොකද වෙන්නේ? ඍණ 2 4ක් ඍණ 8යි. ඍණ 8 එහා පැත්තට ගියාම ධන 8යි. ඒ නිසා සල්ෆර් සමානයි ධන 8 අඩු කිරීම 2. කියන්නේ ධන 6යි. ඒ නිසා ඔන්න සල්ෆර්ගේ ඔක්සිකරණාංකය. පැහැදිලිද? ධන 6ක් ආවා. හරි. තුන්වෙනි කෙනා ඔයගොල්ලෝ කරන්න. NH4+ NH4+ ගේ නයිට්‍රජන් ඔක්සිකරණය හොයන්න. හයිඩ්‍රජන් බොහෝ වෙලාවට ධන එකේ ඉන්නේ. ලෝහත් එක්ක එනකොට විතරයි ඍණ එකට යන්නේ. ඒ නිසා හයිඩ්‍රජන් බොහෝ වෙලාවට ධන එක ඔක්සිකරණකේ ඉන්නේ. ලෝහයක් ඉන්නවනම් හයිඩ්‍රයිඩ් එකදී ඒක ඍණ එකයි. ඒ ඇරෙන ධන එක කියලා මතක තියාගන්න හයිඩ්‍රජන් බොහෝ වෙලාවට. ඒ නිසා ඔක හොයලා බලන්න. මේකත් ලියාගෙන OF2 ලියා ගන්න. SO4 2- NH4+ ලියා ගන්න. සුළු කරන ගොඩාක් කාලය ගන්න එපා. ටක් ගාලා එක සැරේම උත්තරේ පේනවනම් දාලා දාන්න. මොකද හේතුව සුළු කරන ලකුණු හම්බෙන්නේ නැහැ. නිකන් හොයාගන්න විතර තමන්ගේ භාවිතයට පමණයි මේක දුන්නේ සමීකරණය. ඒ අරන ලොකුවට ලියලා කරනව නෙවෙයි. හරිද? ඔයගොල්ලෝ ඔක්සිජන්ගේ ඔක්සිකරණකේ ඍණ 2 භාවිතා කරන්න. හයිඩ්‍රජන් ධන 1 භාවිතා කරන්න. බොහෝ වෙලාවට හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ලෝහයක් එක්ක ඉන්නකොට විතරයි ඍණ 1 වෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම ධන 1 ඉන්නේ. ඒක නිසා ඒක මතක තියාගන්න. හයිඩ්‍රජන් ඉන්නේ දැන් මෙතන නයිට්‍රජන් එක්කනේ. නයිට්‍රජන් කියන්නේ අලෝහ පරමාණුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් ධන 1 ඉන්නේ. ඒවා මතක තියාගන්න ඕන කරුණු. හරි? ඔක්සිජන් බොහෝ වෙලාවට ඍණ 2.
හරිද? කීයද නයිට්‍රජන් ඔක්සිකරණය ආවේ නිමායට? නයිට්‍රජන්ගේ අංක විතරක් දාන්න නිමාය. හසිනි හරි. ඔව්. කාව්‍යත් හරි. නිමාය හරි. කවිෂ්ක ආයෙ බලන්න කවිෂ්ක NH4+ එකක් තියෙනද? කවිෂ්ක ආයෙ බලන්න. N1යි H4යි සමාන ධනයකට. හරි. N වල දන්නේ නැහැ. H කියන්නේ ධන එකක්. ධන එකේ හතරක් කීයද? ධන 4යි. ධන තියෙන මේ NH4 විතර නෙවෙයි මේ කවිෂ්ක මේ ධන තියෙන හරි. ධන ලකුණු මාක් කරගන්න ඔය එකේ NH4+ ඇමෝනියම් වල තියෙන හරි. එතකොට මේකට ඍණ 4ක් ගියාම ඍණ 3යි. වරහන් කරන්න වෙන ඒවා ඔක්සිකරණකය ධනාගයක් වහත් ධන ලකුණු ලියන්න නොලියන්න එපා. කොහොම තමයි තියෙන්නේ හරි. ඒ නිසා ඔයගලන්ට දැන් හැමෝටම ඔක්සිකරණක හොයාගන්න පුළුවන් හරි. හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඔක්සිකරණකේ දැක්ක ගමන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක න අවශ්‍යතාවය. එහෙනම් අපි බලමුද ප්‍රශ්න කිහිපයක්. ලියන්නකෝ. ප්‍රශ්න ලියන්න. පහත දක්වා ඇති ප්‍රභේදවල සංකේත කර ඇති පරමාණු වල ඔක්සිකරණාංකය දක්වන්න.